විදර්ශනා භාවනා ක්‍රමය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි. සංඥාපනය බෞද්ධයෙකු වීමෙන් ලැබිය යුතු උසස් ප්‍රතිඵල ලැබිය හැකි වනුයේ භාවනාවෙනි. දන් දීමෙන් හා සිල් රැකීමෙන් ලැබිය හැකි ඵලද භාවනාවෙන් ලැබිය හැකි නමුත් භාවනාවෙන් ලැබිය යුතු උසස් ඵල භාවනාවෙන්ම මිස දන් දීමෙන් සිල් රැකීමෙන් නොලැබිය හැකිය. භාවනාවෙහි යෙදෙන්නෙකුට එයින් ලැබෙන ඵල පරලොවදීම නොව මෙලොවදීද ලැබෙන්නේය. ක්‍රමානුකූල කොට භාවනාවෙහි යෙදෙන තැනැත්තේ ධ්‍යාන මාර්ග ආදී උසස් ඵල නොලැබුයේද ඉන් මොබ ලැබිය හැකි බොහෝ අනුහස් මෙලොවදීම ලබන්නේය. භාවනා ඵලය ගෘහස්ත ප්‍රවෘජිත ස්ත්‍රී පුරුෂ හැම දෙනාටම නොවෙනස්ව ලැබිය හැකිය. ක්‍රමානුකූලව භාවනාවෙහි කලක් යෙදුණහොත් සිත කය දෙක භාවනාවට හැඩගැසුණු පසු ඒ තැනැත්තා හට භාවනාව මහත් සුවයක් වන්නේය. යෝගාවචරයනට ආහාර පාන වාසස්ථාන ආදියෙන් කිසිම සුවයක් නැතිව වනගත වී දීර්ඝ කාලයක් මුළුල්ලෙහි භාවනාවෙහි යෙදිය හැකි වන්නේ උසස් සුවයක් එහි ඇති බැවිනි. භාවනාව අමිහිරි වන්නේ ඒ සුවය ලැබෙන තැනැත්තට භාවනාව දියුණු වනතුරුය. සුවයක් වනතුරු භාවනාව දියුණු කරගත් යෝගාවචරයා නැවත භාවනාව අතහැර දමන්නට නොසිතන්නේය. ඒ වේලේම ලැබෙන භාවනාමය සුඛයද භාවනාවේ එක් ආනිසංසයකි. තවත් මෙලොවදීම ලැබෙන බොහෝ ඵල භාවනාවෙහි ඇත්තේය. මෙකල අප රටේ යෝගාවචරයන් අඩු වී ඇත්තේත් ගිහියනට තබා පැවිද්දන්ටද භාවනාව අරලු කසාය වැනි වී තිබෙන්නේත් ඵල දැකිය හැකි හැටියට භාවනා කිරීමේ ක්‍රමය නොදැනීම නිසාය. භාවනා ක්‍රමයක් අන්‍යයන්ට කියා දීමට සමත් භාවනා කිරීම පිළිබඳ දැනුම පළපුරුද්ද ඇති ගුරුවරුද අපේ රටේ සුලභ නැත. භාවනා ක්‍රම ගැන දැනුම ඇතියවුන් අතින් ලියවුණු පොතපතද දුර්ලභය. දැනට අප රටේ ඇති භාවනා ක්‍රම ගැන විස්තරයක් දැක්වෙන එකම පොත විසුද්ධි මාර්ගයයි. පාලි භාෂාවෙන් ලියවී තිබෙන ඒ පොතින් පාලි භාෂාව නොදන්නවුන්ට ප්‍රයෝජනයක් ලැබිය නොහැකිය. පාලි භාෂාව දත් කෙනෙකුට වුවද තවත් ගුරුවරයන්ගෙන් උපදෙස් නොලබා එයින් භාවනා ක්‍රමය දැන ගැනීමට පහසු නැත. සමත ක්‍රමය තේරුම් ගත හැකි වුවද විදර්ශනා භාවනා ක්‍රමය එයින් ලෙහෙසියෙන් තෝරා ගත හැකි නොවේ. ශ්‍රී බුද්ධ වර්ෂ 2500 පිරෙන්නට ලංව තිබෙන මේ කාලයේ විදර්ශනා වඩා මාර්ගඵල ලබා ගැනීමේ අදහසක් ඇතැම් පින්වතුන්ට ඇති වී තිබෙන බව ඔවුන්ගේ කතාවලින් පෙනෙයි. ටික දෙනෙකුට වුවද එබඳු උතුම් අදහසක් ඇතිවීම ළඟ අනාගතයේ බුදුසසුන නැවතත් බැබලීමේ පෙරනිමිත්තක් වශයෙන් සැලකිය හැකිය. 2500 ලංවත්ම උත්සව පැවැත්වීම නම් බහුල වනු ඇත. කොතෙක් උත්සව පැවැත්වුවත් එය නියම ශාසන දියුණුව නොවේ. සැබෑ ශාසන දියුණුව නම් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යන සතර මාර්ග සතර ඵලයන්ට පැමිණි පුද්ගලයන් ඇතිවීමයි. ආර්ය පුද්ගලයන් පහළ නුවද මාර්ග අධිගමය සඳහා විදර්ශනා වඩන පුද්ගලයන් බහුල වුවහොත් එයද මනා ශාසන දියුණුවක් හැටියට සැලකිය යුතුය. කොතරම් වීරය කොට
කොතෙක් දුක්ගෙන කොතෙක් කලක් භාවනාවෙහි යෙදුනත් ක්‍රමානුකූලව භාවනාව නොකෙරුණහොත් එයින් මෙලවදීම දැකිය හැකි තරම් ඵලයක් නොලැබෙයි. ඉක්මනින් ඵල දැකීමට නම් භාවනා ක්‍රමය නිවර්දිව හොඳින් දැනගෙන භාවනා කළ යුතුය. මෙකල භාවනාවේ යෙදීමේ අභිලාෂය ඇතිව වෙසෙන ගිහි පැවිදි පින්වතුන්ට බරපතල කරුණක් වී තිබෙන්නේ මාර්ගදේශකයන් නැති බවය. ඒ පින්වතුන්ට අපගේ ශක්ති පමණින්වත් උපකාරී වීමේ අදහසින් අප විසින් විදර්ශනා භාවනා ක්‍රමය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. මෙය විසුද්ධි මාර්ගය හා එහි පරිවාර ග්‍රන්ථයන්ද බුරුමයේ ප්‍රසිද්ධ යෝගාවචරයන් විසින් සම්පාදිත පොත් කීපයක්ද ඇසුරු කොට අප විසින් ඇසුරු කළ යෝගාවචරයන්ගෙන් හා සාකච්ඡා කළ යෝගාවචරයන්ගෙන්ද දැනගන්නා ලද බොහෝ කරුණු වලටද අපගේම අත්දැකීම් වලටද අනුව සම්පාදනය කරන ලද්දකි. දහම් පොත් කියවා තේරුම් ගැනීමේ අපහසු බව නොයෙක් විට බොහෝ දෙනා කියනු අසනු බැවින් කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකිසේ මෙය සම්පාදනය කිරීමට විශේෂ උත්සාහයක් ගතිමු. ගැඹුරු කරුණු පිළිබඳ වූ මෙබඳු පොත් වරක් දෙකක් කියවූ පමණින් තේරුම් ගත හැකි නොවේ. පොතින් ප්‍රයෝජන ලැබීමට නම් කාරණය වැටහෙන තුරු කොතෙක් කල් වුවත් නැවත නැවත පොත කියවිය යුතුය. මේ පොත හොඳින් තේරුම්ගෙන පොතේ දැක්වෙන ක්‍රමය අනුව නොවරදවා භාවනා කරගෙන ගියහොත් වැඩි දෙනෙකුට භාවනාවේ ප්‍රතිඵලය මෙලොවදීම දක්නට ලැබෙනු ඇත යනු අපගේ ස්ථීර විශ්වාසයයි. මීට ශාසන ඉස්තකාමී රේරුකානේ චන්දවිමල බුද්ධ වර්ෂ 2491 විවහාර වර්ෂ 1947 නොවැම්බර් 20 දිනදීය. ශ්‍රී විනයාලංකාරාමය පොකුණු විට. විදර්ශනා භාවනා ක්‍රමය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බවග්ගු පාදාය අවීචී හෙට්ටතෝ එත්තරන්තරේ සත්තකායූපපන්නා රූපී අරූපීව අසඤ්ඤී සංඤිනෝ දුක්ඛා පමුච්ඡන්තු පුසන්තු නිබ්බුතින්. සකල සත්ව සමූහයා කෙරෙහි පතල මහා කරුණාවෙන් තෙත් වූ ලයති අසරණ සරණ වූ ලෞතුරා බුදුවරයන් වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂාදී වශයෙන් අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි දැඩි දුක්ගෙන දාන ආදී සමතිස් පෙරුම් දහම් පුරා බුදු වන්නේ සසර සයුරෙහි නිමග්නව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී දුක්ඛයන්ගෙන් හා අපායික දුක්ඛයන්ගෙන්ද පෙළෙන අසරණ සත්ව සමූහයා ඉන් ගොඩනගා අමෘත මහා නිර්වාණ සංඛ්‍යාත ക്ഷേම භූමියෙහි පිහිටවනු පිණිසය. සකල සංසාරික අපායික දුක්ඛ ස්කන්ධයාගේ අනුපාද නිරෝධය වූ නොනස්නා වූ සුවය වූ ලෝකෝත්තර නිර්වාණය වනාහි බුදු සසුනෙන් මිස අන් සස්නක නොලැබිය හැකිය. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත් වනාහි බුදු සසුන නැතද සත්වයෝ ලබන්නාහුය. තථාගතයන් වහන්සේ විසින් ඒ ලෞකික පත් ලැබීමේ මග දේශනා කරනුයේ අතිරේක වූද අප්‍රදාන වූද කාර්යයක් වශයෙනි. බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු හෙවත් බෞද්ධයෙකු වීමේ ප්‍රධාන ප්‍රතිඵලයද ඒ නිර්වාණ සුඛය අත්කර ගැනීමමය. එබැවින් සකල බෞද්ධයන් විසින්ම බෞද්ධ වීමේ නියම ප්‍රතිඵලය ලැබීමට නම් ඒ තථාගතයන් වහන්සේ විසින් දක්වා වදාළ නිර්වාණ මාර්ගයට බැසගත යුතුය. එසේ නොකරන්නාහු
කලාතුරකින් මුණ ගැසෙන සම්බුද්ධ ශාසනයෙන් ගත යුතු ප්‍රයෝජනය නොලබන්නෝය. නිවනට පැමිණීමේ මඟ. නිවනට පැමිණීමට ඇත්තා වූ නොවරදින්නා වූ එකම මාර්ගය විදර්ශනා භාවනාවයි. මහා කාරුණික තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයනට ඒ මඟ දක්වනසේක. යං කෝ භික්ඛු සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය තං වෝ කතං මයා ඒතානි භික්ඛු රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ඥායත මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත අයං වෝ අම්හාකං අනුශාසනී. මේ යෝගාවචරයන් විසින් නිතර සිහි කළ යුතු දේශනා පාඨයකි. එහි තේරුම මහණ ශ්‍රාවකයන්ගේ යහපත සොයන්නා වූ ශ්‍රාවකයනට අනුකම්පා කරන්නා වූ ශාස්ත්‍රූවරයෙකු විසින් ශ්‍රාවකයන්ට අනුකම්පාව නිසා යමක් කළ යුතුද එය අප විසින් කරන ලද්දේය. මහණ මේ වෘක්ෂ මූලයෝය, මේ ශුඤ්ඤාගාරයෝය, භාවනා කරව්, ප්‍රමාද නොවව්, ප්‍රමාද වී පසුතැවිලි නොවව්, මේ අප විසින් තොපට කරන අනුශාසනාවයි යනුයි. වන්දනා කිරීම, මල් පහන් පිදීම, සාංගික දාන දීම, ප්‍රතිමා ගෘහ, දහම්හල්, සංඝාවාස කරවීම, පන්සිල් රැකීම, පොහොය අටසිල් රැකීම යන ආදී පින්කම් කොට නිවන් පතා ලෙහෙසියෙන්ම නිවන් ලැබිය හැකියයි ඇතැමුන් සලකතත් විදර්ශනා වඩා සතර ලෝකෝත්තර මාර්ගඥානය උපදවා එයින් මතු භවයෙහි ඉපදීමට හේතුවන කෙලෙසුන් මතු නූපදිනා ආකාරයෙන් නැසීමෙන් මිස අන් ක්‍රමයකින් නිවන නම් නොලද හැකියමය. මලක් පහනක් පුදා ප්‍රාර්ථනා කොට ලෙහෙසියෙන්ම නිවන් ලැබිය හැකි නම් මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඒ ලෙහෙසි ක්‍රමයම නොදක්වා වෘක්ෂ මූලයනට ශුඤ්ඤාගාරයනට වී භාවනා කොට දුක් ගන්නට නොවදාරණ සේක. සිල් රැකීමෙන් පමණක් නිවන් නොලද හැකි බව. ඇතමෙක් දානය වර්ණනා නොකරති. නිවන් ලැබීම පිණිස සීලයම මහත් කොට දක්වති. සීලයෙන්ම නිවන් දක්නට බලාපොරොත්තු වෙති. ශීල පාරිශුද්ධයෙන්ම නිවන් දැකිය හැකි නම් තථාගතයන් වහන්සේ මෙය නොවදාරණ සේක. ආකංකේය චේ භික්ඛවේ භික්ඛු ආසවානං කයා අනාසවං චේතෝ විමුත්තං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකत्वा විහරෙය්‍යන්ති සීලස්ස වේව පරිපූර්ණකාරී අජ්ජත්තං චේතෝ සමත මනුයුත්තෝ අනිරා කතජ්ජනෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රූහෙතෝ ශුඤ්ඤාගාරාණං. තේරුම මහණෙනි, කාම ආදී ආශ්‍රවයන් ඡය කිරීමෙන් ආශ්‍රව රහිත වූ අරහත් ඵල චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය ඉහත ආත්මයෙහිම තෙමේම දැන ප්‍රත්‍යක්ෂ කොට වාසය කෙරෙමි යන මෙයට ඉදින් කැමැති වන්නේ නම් සීලයම සම්පූර්ණ කරන්නා වූ තමාගේ සිත සමාධි කිරීමෙහි යෙදුනා වූ නොනසන ලද ධාන ඇත්තා වූ විදර්ශනාවෙන් යුක්ත වූ ශුඤ්ඤාගාරයනට වී භාවනා කරන්නා වූ තැනැත්තෙක් වන්නේය යනු එහි තේරුමයි. ඉදින් සීලයෙන්ම රහත් විය හැකි නම් චිත්ත සමාධියක්, විදර්ශනාවක්, ශුඤ්ඤාගාරයනට වී භාවනා කිරීමක් වදාරන්නට කරුණක් නැත. බුදුන් වහන්සේ විසින් දාන, සීල යන්ගේ අනුහස් දෙසූ සූත්‍ර ධර්මවල කායස්ස බේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං uppajjati යනාදීන් දානයන් හා සීලයෙන් භව සම්පත්තිය ලැබෙන බව දේශිත තැන් මිස
නිවන ලැබෙන බව දේශිත තැන් දක්නට නැත. බුදුන් වහන්සේ විසින් නිවන් ලැබෙන බව දේශනා කර තිබෙනු දක්නට ලැබෙන්නේ අනිච්ච සංඥා භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා අමතෝ ගදා අමත පරියෝසානා යනාදී භාවනා ආනිසංස දක්වන දේශනාවලමය. භවයේහි නිවන් නැත. නිවනෙහි ද භවය නැත. භව නිරෝධයම නිවනයි. එබැවින් කුසලයෙන් ලබා දෙන භවය නිවනට විරුද්ධ දෙයකි. නිවනට ප්‍රතිපක්ෂ දෙයක් ලබා දෙමින් සංසාරය තවත් දික් කරන්නා වූ භවගාමී කුසලයෙන් නිවන් ලබන්නට බලාපොරොත්තු වීම වැස්සෙන් වියලවා ගන්නට බලාපොරොත්තු වීමක් වැනිය. දානයෙන්, සීලයෙන්, ප්‍රාර්ථනාවෙන් නිවන් ලබන්නට උගන්වුන් එසේ කරනුයේ ඉදං මේ දානං ආසවක්ඛ්‍ය ආවහං හෝතුති එවං පන විවට්ටං පත්තන්තේන විවට්ට වසේන ටපිතං අරහන්තම්පි පච්චේක බෝධි ඥානම්හි සබ්බං යුත ඥානම්පි ධාතුං සක්ඛෝති යේව දානං කලු සබාවේන සග්ග මානුස බෝගදං පරිණාම වෙසේනේව හෝති මොක්ඛූපනිස්සයං යන ආදී ධර්ම පාඨ වර්ධවා තේරුම් ගැනීමයයි සිටිය හැකිය. කොතෙක් දන් දී කොතෙක් සිල් රැක කොතෙක් ප්‍රාර්ථනා කළත් විදර්ශනා වඩා සතර මාර්ග ඥානයේ උපදවා මතු නූපදිනා පරිදි කෙලෙසුන් ප්‍රහාණය කිරීමෙන්ම මිස දානයෙන් සීලයෙන් ප්‍රාර්ථනාවෙන් කිසි කලක නිවන් නොලැබෙන බව දත යුතුය. සසර දුකින් මිදී නිවන් සුවය අත්පත් කරගනු කැමති සත්පුරුෂයෝ දානයෙන් සීලයෙන් ප්‍රාර්ථනාවෙන් නිවන් ලබන්නට සිට නොරැවටී තමන් ලත් මේ අගනා බුද්ධ උත්පාද කාලය නිකම්ම ඉක්ම යන්නට නොහැර හැකි පමණින්වත් විදර්ශනා භාවනාවෙහි යෙදෙත්වා. දාන ආදී පින්කම් වලින් නිවන් නොලැබී යයි කී පමණින් පින්වලින් පලක් නැතයයි වරදවා නොගත යුතුය. පෘථග්ජන සත්වයාට නිවන ඊතා දුරය. ඔහුට නිවන ලැබෙන කාලය නිශ්චය කළ නොහැකිය. සමහර විට මෙම ජාතියේදීම ඔහුට නිවන ලැබිය හැකිය. සමහර විට කල්ප කෝටි ගණනෙකුදු නොලැබිය හැකිය. නිවනට යා නොහැකිව සසර සැරිසරන සත්වයා හට ලෞකික සැපවත් ලබා ගැනීමට පින් තිබිය යුතුය. එබැවින් තථාගතයන් වහන්සේ අලමේව දානාති ධාතුං අලං පුඤ්ඤානි කාතුං දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි යනු වදාරන ලදී. තේරුම දන් දෙන්නට සුදුසුමය, පින් කරන්නට සුදුසුමය, දෙවි වූවහුටද පින් උපකාරය, මිනිස් වූවහුටද පින් උපකාරය, පැවිදි වූවහුටද පින උපකාරය යනු එහි අදහසයි. එම ජාතියේදීම විදසුන් වඩා මගඵල ලබා නිවන් දක්නට සෑම සත්වයෝම සමර්ථ නොවෙති. එයට සමර්ථ වන්නෝ සුගතියෙහි ත්‍රි හේතුක ප්‍රතිසන්දියෙන් උපන් උපනිශ්‍රය සම්පද්ද ඇත්තා වූ පුද්ගලයෝය. ත්‍රි හේතුක ප්‍රතිසන්දියෙන් උපදින්නට හැකි වනුයේ කුසල බලයෙනි. බලවත් කුසල් නැති තැනැත්තා උපදිනුයේ අහේතුක හෝ දුහේතුක හෝ ප්‍රතිසන්දි චිත්තයෙනි. නිවන් දකිනු කැමති තැනැත්තා හට ත්‍රි හේතුක උප්පත්තියක් නොලදහොත් නිවන නොලැබිය හැකි බැවින් මගඵල ලැබීමට සුදුසු උප්පත්තියක් ඇති කර ගනු පිණිස ඔහු විසින්ද දාන ආදී පින්කම් කළ යුතුය. දාන ආදී කුසලයෝ
යහපත් භවයක් ඇති කිරීම වශයෙන් නිර්වාණ ප්‍රතිලාභයටද උපකාර වෙති. එය වර්ෂාව ධාන්‍ය ඇතිවීමට උපකාර වීම මෙන් දත යුතුය. වර්ෂාව ධාන්‍ය ඇතිවීමට උපකාර වන බව නම් සත්‍යකි. එහෙත් එය දුරින් වන උපකාරයකි. වර්ෂාව ලොවට ධාන්‍ය ඇති කරන දෙයක් යැයි කිය හැකිමුත් කෙනෙක් වැසි වටද ගොවියෙකු ගොවිතැන් නොකළහොත් ධාන්‍ය නොලැබෙයි. ධාන්‍ය ලැබීමේදී ගොවියාගේ ගොවිකමම ප්‍රධාන හේතුවයි. එමෙන් නිවන් ලැබීමටද විදර්ශනා භාවනාව ප්‍රධාන හේතුවයි. දාන සීල ආදී පින් අප්‍රධාන හේතුය. මෙකලද මාර්ගඵල ලැබිය හැකි බව. මෙකල විදර්ශනා වැඩීමෙන් පලක් නැත. කොතෙක් විදර්ශනා වැඩුවද මෙකල මාර්ගඵල නොලද හැකිය යයි ඇතැමුන් කියතත් එය සත්‍යයයි පිළිගැනීමට හේතු යුක්තියක් නැත. යම් ප්‍රතිපත්තියකින් යම් ඵලයක් ලැබේ නම් කවදාත් ඒ ප්‍රතිපත්තිය නොවරදවා පිරුවහොත් ඒ ඵලය ලැබිය යුතුය. මාර්ගඵල ලැබීමට නිසි ප්‍රතිපත්තිය පිරීමෙන් එක් කලකදී මුත් සෑම කල්හිම මගඵල නොලැබේ නම් තථාගතයන් වහන්සේගේ ධර්මය මද කලකට පමණක් නෛර්යානික වන ඉතිරි කාලයේදී අනෛර්යානික වන ධර්මයක් විය යුතුය. උන්වහන්සේගේ ධර්මය කලකට පමණක් නෛර්යානික වී කලකට අනෛර්යානික වන්නක් නොව සෑම කලකටම නෛර්යානික වූවකි. විදර්ශනා වැඩුවහොත් මෙකල මගඵල නොලැබිය හැකිය යන්න කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය කලකට අවලංගු කිරීමෙන් එයට පහර දෙන්නෝය. ධර්මය සෑම කල්හිම නෛර්යානික බව මිස කලකදී එය අනෛර්යානික වී අවලංගු වන බවක් තථාගතයන් වහන්සේ නොවදාළසේක. ඉමේච සුබද්ද බික්ඛු සම්මා විහරෙය්‍යොං නසුඤ්ඤෝ ලෝකේ අරහන්තේහි අර අස්ස යනුවෙන් බුදුන් වහන්සේ විසින් වදාරන ලදුයේ භික්ෂූහු මනාකොට විසුවෝ නම් හෙවත් මනාකොට පිළිවෙත් පිරුවෝ නම් ලෝකයේ කිසි කලක රහතුන්ගෙන් හිස් නොවන බවය. ධර්මය අනෛර්යානික වන කාලයක් නැති බව නොවරදවා පිළිවෙත් පිරුවහොත් සෑම කල්හිම මාර්ගඵල නිර්වාණයන් ලැබිය හැකි බව එයින් ප්‍රකාශිතය. අධිගම අන්තර්දානය. අටුවා පොත් කීපයක අධිගම අන්තර්දාන කතා දක්නා ලැබේ. ඒවා එකිනෙකට සම නැත. එබැවින් ඒවා සාර වශයෙන් පිළිගත නොහැකිය. ඒ අන්තර්දාන කතාවල හැටියට තවමත් අධිගම ලැබිය හැකි කාලයයි. මින් ඉදිරියටත් ඒ කාලය ඇත්තේය. කවරදා නමුත් අධිගම අන්තර්දානය වෙතත් වනුයේ කාලයේ වර්ධින් නොව පුද්ගලයන් විසින් පිළිවෙත් නොපුරා හැරීමෙනි. එක ජාතියකදී කරන උත්සාහයෙන්ම මගඵල නොලැබිය හැකිය. මේ බුදු සසුනෙන් මගඵල ලැබීමට නිසි අය මගඵල ලබා අවසන් වීමෙන් හෝ අධිගම අන්තර්දානය විය හැකිය. මනුෂ්‍යයන් විසින් මගඵල ලැබීමට පිරිය යුතු පිළිවෙත් පිරීම හෙවත් විදර්ශනා වැඩීම හැර දැමූ පසු භාවනා මාර්ගය දත් අය නැති වී ගිය පසු නැවත බුදු කෙනෙකුන් බුදු වී නිර්වාණ මාර්ගය ප්‍රකාශ කරන තෙක් පසේ බුදුවරුණට හැර අන්‍යයන්ට මගඵල නොලැබේ. තථාගතයන් වහන්සේගේ ධර්මය පවතිද්දී විදර්ශනා භාවනා මාර්ගය තිබියදී කාල විපර්යාසය නිසා මගඵල නොලැබෙතැයි කීම ඉමේච සුබද්ද බික්ඛු සම්මා විහරෙය්‍යුං නසුඤ්ඤ ලෝකෝ අරහන්තේහි අස්ස යන බුද්ධ වචනයට විරුද්ධ මතයකි. මෙකල අධිගම ලාභීන් ඇති නැති බව. මෙකල
අධිගමලාභීන් නැතයයි යනුද ඇතැමුන්ගේ මතයකි. අධිගමලාභීහු මම සෝවාන් වෙමි, මම රහත් වෙමි යයි ලොවට අඬගා කියන්නාහු නොවෙති. අධිගමලාභීන් හැඳින ගැනීමට ඔවුන්ගේ විශේෂ ලකුණක්ද නැත. බුද්ධ කාලයේහි ශ්‍රාවස්ත්‍ර ආදී නගරවල ලක්ෂ ගණන් අධිගමලාභී ගෘහස්ථයෝ විසූහ. ඔහුද සාමාන්‍ය මිනිසුන් සේම ගොවිකම්, වෙළඳාම් ආදී රැකිරක්ෂා කරමින් අමුදරුවන් පෝෂණය කරමින් විසුවෝය. හැඳින ගැනීමට විශේෂ ලකුණක් ඔවුන් කෙරෙහි නොවීය. පෙර විසූ භික්ෂූන් අතරද අධිගමලාභීහු බොහෝ වූහ. එක් කලෙක මේ ලක්දිව අසවල් භික්ෂුව පෘථග්ජනයයි කියා දැක්වීමට කෙනෙකු නැති තරමට අධිගමලාභී භික්ෂූන්ම විසූ බව අටුවා පොත්වල දක්වා තිබේ. කොතෙක් ආර්යයන් විසූවද සෝවාන්, සකදාගාමි, අනාගාමි පුද්ගලයන් තබා රහතුන්වත් හැඳින ගැනීමට ලකුණක් නම් නැත. දම් සගුණු අටුවාවෙහි එන කතාවක් මෙසේය. පෙර ලක්දිව සිතුල්පව් වෙහෙර විසූ රහතන් වහන්සේ කෙනෙකුගේ උපස්ථායක වූ බුද්ධපබ්බජිතයෙක් එනම් මහලුව පැවිදි වූවෙක් විය. ඒ නම දිනක් රහතන් වහන්සේ හා පිණුසිඟා ඇවිද රහතන් වහන්සේගේ පිරිකරදගෙන පිටිපසින් එන්නේ, ස්වාමීනි, ආර්යයන් වහන්සේගේ හැටි කෙසේදැයි රහතන් වහන්සේගෙන් විචාලේය. එකල රහතන් වහන්සේ කියනසේක්, ඇවැත්නි, ඇතැම් මහල්ලෝ ආර්යයන්ගේ පාසිවුරුගෙන වත පිළිවෙත කරමින් හැසිරෙන්නාහුද ආර්යයන් හඳුනන්නේ නැත. ඇවැත්නි, ආර්යෝ හැඳින ගැනීමට එතරම් දුෂ්කර වූවෝය යයි වදාළසේක. බුද්ධපබ්බචිතයා හට එයිනුදු කාරණාව නොඇටහින. ආර්යයන් හැඳින ගැනීමෙහි දුෂ්කරත්වය මේ කතාවෙන්ද දත හැකිය. ආර්යයන් කෙරෙහි හැඳිනීමට ලකුණක් නැති බැවින්ද ඔවුන් විසින් තමන්ගේ ආර්යභාවය අන්‍යයන්ට නොපවසන බැවින්ද ලෝකයෙහි ආර්යයන් ඇති නැති බව පරචිත්ත විජානන ඥානය ලැබුවෙකු විසින් මිස අනිකෙකු විසින් නොදතිය හැකිය. පරචිත්ත විජානන ඥානය ඇතියෙකුට පවා මේ විශාල ලෝකයෙහි හැම දෙනාගේම තතු බැලීම පහසු කාර්යයක් නොවේ. පරචිත්ත විජානන ඥානයක් නැති අපවැනි අය මෙකල ආර්යයන් ඇති නැති බව කියන්නට ගියහොත් එය හාස්‍ය ජනක ක්‍රියාවකි. මෙකල ගිහියන් අතර තබා පැවිද්දන් අතරද විදර්ශනා වඩන අය සුලභ නොවෙති. එබැවින් ආරණ්‍ය ආදී විවේක ස්ථානයකට එළඹ භාවනා කරන භික්ෂූන් ලෝකයා උසස් කොට සලකති. සදහවත් බෞද්ධයෝ බොහෝ දුර සිටද ගොස් ඒ භික්ෂූන්ට පූජා සත්කාර කරති. මෙකල ආර්යෝ නැත, මගඵල නොලැබිය හැකිය. එබැවින් භාවනා කිරීම හිස් වැඩක්ය යන කතාව භාවනා නොකරන්නවුන් විසින් ආරණ්‍ය ආදී විවේක ස්ථානවල වෙසෙන භික්ෂූන්ගේ තත්වය පහත් කොට දක්වනු පිණිස ඇති කරන ලද්දක් යයි සිතිය හැකිය. මෙකල ආර්යයන් ඇති නැති බව නම් නොකිය හැකි, නමුත් පෙරමෙන් සුලභ නැති බව නම් කිව හැකිය. විදසුන් වඩා එක ජාතියකදී කරන උත්සාහයෙන්ම කෙනෙකුට මගඵල ලැබෙන්නේ නැත. මේ ජාතියේදී විදසුන් වඩා මාර්ගඵල ලැබිය හැකි වන්නේ පෙර ජාතිවලදී විදසුන් වඩා තිබූ අයටය. මගඵල ලැබිය හැකි පමණට විදර්ශනා ඥානය මෝරන්නට ජාති ගණනක් ගත විය හැකිය. විදර්ශනා වැඩීම ආදී වශයෙන් පෙර ජාතිවලදී පුරන ලද පාරමිතා ඇතිව මගඵල ලැබීමට සුදුසුව විසූ පින්වත් වූ බුද්ධ කාලයේදීද එයට සමීප කාලයේදීද සමූහ වශයෙන් මගඵල ලබා නිවන් දුටහ. බුදුන් වහන්සේ බුදු වී බොහෝ කල් ඉකුත් වී ගිය බැවින්
මගඵල ලැබීමට සුදුසුව විසූ අය දැනට බොහෝ සෙයින් මගඵල ලබා අවසන් වී යන්නට ඇත. තවත් ඇතනම් ඇත්තේ ස්වල්ප දෙනෙකි. මෙකල අධිගමලාභීන් මදවීමේ හේතුව ඒ යයි සිතිය හැකිය. මෙකල විදසුන් වඩන්නවුන් අතර හේතු සම්පත් ඇති අය වුවහොත් ඔහු මේ ජාතියේම මගඵල ලබා නිවන් දකිති. හේතු සම්පත් නැතිය වුනට එය මතු ජාතියකදී මගඵල ලැබීමට හේතු වන්නේය. විදර්ශනා නොවැඩුවහොත් හේතු සම්පත් ඇති පමණින් ඉන්ම මගඵල ලැබෙන්නේද නොවේ. හේතු සම්පත් ඇති නැති බව නොදත හැකි කරුණකි. මගඵල ලැබීමට හේතු සම්පත් ඇතිවද විදසුන් නොවැඩීම නිසා බුදුන් කල බරණැස් නුවර විසූ මහදන සිටු පුත්‍රයා මෙන් බොහෝ දෙන ලැබිය හැකිව තිබෙන මාර්ගඵලයෙන් පිරිහෙති. බරණැස් නුවර 160 කෝටියක් ධනය ඇතිව සිටි ධනයෙන් මත්ව නොමනාසේ හැසිර සියලු ධනය නසාගෙන අන්තිමේදී වාසයට තැනක් නැතිව සිඟමනට වැටුණු මහදන සිටු පුත්‍රයා දැක බුදුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට වදාරනසේක්. ආනන්දය, හිඟා කන මේ මහදන සිටු පුත්‍රයා බලව මොහුට ධනය නොනසා ප්‍රථම වයසෙහි කර්මාන්ත කර වූයේ නම් මේ නුවර අගසිටු වන්නට වාසනාව තිබුණේය. පැවිදි වී නම් සියලු කෙලෙසුන් නසා රහත්ව නිවන් දකින්නට තිබුණේය. ඉදින් මධ්‍යම වයසේදී කර්මාන්ත කරවී නම් මේ නුවර දෙවන සිටුවන්නටත් පැවිදි වී අනාගාමී නිවන් දකින්නටත් වාසනාව තිබින. පශ්චිම වයසෙහි කර්මාන්ත කරවී නම් මේ නුවර තුන්වන සිටුවන්නටත් පැවිදි වී නම් සකදාගාමී මාර්ගයට පැමිණ නිවන් දක්නටත් තිබුණි යයි වදාළසේක. බුදු කෙනෙකුන් හමු වී දහම් අසන්නට ලදහොත් ලෙහෙසියෙන්ම මගඵල ලබා නිවන් දැකිය හැකියයි බොහෝ දෙනා සිතතත් එපමණකින් හැම දෙනාම නිවන් දක්නාහු නොවෙති. බුදුන් වහන්සේ දිනපතා අලුයම කාලයේහි ලොව බලා වදාරා නිවන් දකින්නට හේතු සම්පත් ඇති සත්වයන් සොයා දහම් දෙසා ඔවුන් නිවනට මඟ පෙන්වති. බුදුන් වහන්සේගෙන් දහම් අසන හැම දෙනම නිවන් දකිත් නම් ලෝකයේ එක් කොනක සිට අනෙක් කොනකට දහම් දෙසාගෙන යෑම මිස ධර්මාවබෝධය කර ගන්නට සමත් සත්වයන් සොයන්නට කරුණක් නැත. නිවන් දක්නට හේතු සම්පත් නැති ධර්මාවබෝධය කිරීමට නොසමත් පුද්ගලයා එක්වරක් නොව බුදුන් වහන්සේගෙන් දහස් වරක් බණ ඇසුයේද දහසක් බුදුවරයන්ගේ බණ ඇසුයේද මගඵල නොලබන්නේය. කොසල් රජතුමා වනාහි ඊතා ළඟින් බුදුන් වහන්සේ ඇසුරු කළ උවසුවෙකි. එසේම නිතර ඇසුරු කළ උවසුවෙකි. බොහෝ බණ ඇසූ උවසුවෙකි. බුදුන් වහන්සේ විසින් එතුමාට විශේෂයෙන් දේශනා කළ සූත්‍ර ධර්ම බොහෝ ගණනකි. සංයුක්ත නිකායේ කොටසක් වූ කෝසල සංයුක්තය එතුමාටම විශේෂයෙන් දේශිත සූත්‍ර ධර්මයන්ගේ සංග්‍රහයකි. එතුමා බුදුන් වහන්සේ උදෙසා මහා විහාරයක්ද කරවීය. බුදුන් වහන්සේ දීර්ඝ කාලයක් වැඩවිසුවේද කොසල් රටෙහිමය. එහෙත් කොසල් රජතුමා යටත් පිරිසෙන් සෝවාන් මගටවත් නොපැමිණියේය. මල්ලිකා දේවියද එසේම බුදුන් වහන්සේගෙන් නිතර බණ ඇසූ නිතර දන් දුන් තැනැත්තියකි. එහෙත් මගඵල නොලැබුවාය. සුනක්කත්ත නැමැති භික්ෂුව ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙන් කලක් බුදුන් වහන්සේට උපස්ථාන කරමින් උන්වහන්සේ ළඟම හැසිරුණු කෙනෙකි. එහෙත් සෝවාන් මගටවත් පැමිණෙන්නට අසමත් විය. මෙසේ බුදුන් වහන්සේ සමීපයේහිම හැසිරෙත් මගඵල නොලැබූ අය තවත් බොහෝ විය හැකිය. අතීතයේහි බොහෝ බුදුවරයෝ පහළ වූහ. දීර්ඝ වූ මේ සංසාරයේහි බුදු කෙනෙකුන් නොදුටු බුදු කෙනෙකුගෙන් දහම් නොඇසූ සත්වයෙකු ඇතිය.
යයි නොකිය හැකිය. බුදුවරුන්ගෙන් දහම් ඇසූ පමණින් සෑම සත්වයෙක්ම නිවන් දකී නම් අද ලෝකයේ සත්වයෝ නොවෙති. සියල්ලෝම අද නිවන් දකින්නේය. සියල්ලෝම අද නිවනේය. පිපීමට තරම් වැඩි තිබෙන පත්මයෝ හිරු රැස් පහසලත් කල්හි පිපෙති. සෙස්සෝ නොපිපෙති. එමෙන් හේතු සම්පත් ඇත්තා වූ සත්වයෝ බුදුවරුන්ගේ ධර්ම දේශනාව ඇසූ කල්හි මගඵල ලබා නිවන් දකිති. සෙස්සෝ නිවන් නොදකිති. පෙර ජාතිවලදී ස්කන්ධ ආදී ධර්ම විභාග දැන උගෙන විදර්ශනා වඩා නුවණ දියුණු කරගෙන තිබෙන ත්‍රි හේතුක පුද්ගලයෝ පමණක් බුදුවරයන්ගේ ධර්මය අසා මගඵල ලබති. අනාගතයේහි එබඳු පුද්ගලයෙකු වීමට දන් දීම සිල් රැකීමම ප්‍රමාණවත් නොවේ. ඒ දෙක පමණක් කළාහු සසර සුගතියේ ඉපිද බුදුන් වහන්සේ දක්නට නම් සමත් වෙති. දහම් අසා නිවන් දක්නට නම් සමත් නොවෙති. පුද්ගල ප්‍රභේද චත්තාරෝ මේ භික්ඛවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමේ චත්තාරෝ උග්ගටිතඤ්ඤු විපචිතඤ්ඤු නෙය්‍යෝ පදපරමෝ ඉමේ කෝ භික්ඛවේ චත්තාරෝ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් යන දේශනාව පරිදි ලෝකේහි උද්ගටිතඤ්ඤ විපන්තිචඤ්ඤ නෙය්‍ය පදපරමයයි පුද්ගලයෝ 4 දෙනෙක් වෙති. බුදුවරයෙකු විසින් හෝ බුද්ධ ශ්‍රාවකයෙකු විසින් හෝ සංක්ෂේපයෙන් දෙසන ධර්මයක් ඇසීමෙන් එකෙනෙහිම මගඵල ලබා චතුරාර්ය සත්‍ය අවබෝධ කොට නිවන් දක්නට සමත් වූ දාරුචරීය සාරිපුත්‍ර මොග්ගල්ලාන ආදීන් වැනි පුද්ගලයෝ උද්ගටිතඤ්ඤ නම් වෙති. විස්තර වශයෙන් දේශනා කළ ධර්මය අසා අවසානයේහි මගඵල ලබා නිවන් දක්නට සමත් පුද්ගලයෝ විපඤ්ඤතඤ්ඤ නම් වෙති. ධර්මයේ උගත් ධර්මය ගැන නැවත නැවත කල්පනා කිරීම, පිළිවිසීම, කලන මිතුරන් සේවනය කිරීම, භාවනා කිරීම යන මේවා කොට කලකදී මගඵල ලබන පුද්ගලයෝ නිවන් දක්නට සමත් පුද්ගලයෝ නෙය්‍ය පුද්ගලයෝ නම් වෙති. කොතෙක් බණ ඇසුවත්, කොතෙක් කලන මිතුරන් සේවනය කළත්, කොතෙක් භාවනා කළත් ඒ જાතියේදී මගඵල ලැබීමට නොසමත් වන්නෝ පදපරම පුද්ගලයෝ නම් වෙති. පෙර જાතිවලදී භාවනා කිරීම ආදී වශයෙන් විදර්ශනා ඥානය බොහෝ දුරට දියුණු කරගත් පුද්ගලයෝ උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ වෙති. මධ්‍යම ප්‍රමාණයෙන් දියුණු කර ඇත්තෝ විපන්තිචඤ්ඤ පුද්ගලයෝ වෙති. මද වශයෙන් විදර්ශනා ඥානය ඇති කරගත්තේ නෙය්‍ය පුද්ගලයෝ වෙති. උපනිශ්‍ර සම්පත් නැත්තෝද අන්තරායික ධර්ම ඇත්තෝද පදපරම පුද්ගලයෝ වෙති. විදර්ශනා භාවනාව කළ යුත්තේ නෙය්‍ය පුද්ගලයන් හා පදපරම පුද්ගලයන් විසිනි. පදපරමයන් විසින් කළ යුත්තේ අනාගතය පිණිසය. මාර්ග අධිගමනයට අන්තරායික ධර්ම කර්ම අන්තරාය, ක්ලේශ අන්තරාය, විපාක අන්තරාය, උපවාද අන්තරාය, අඤ්ඤ ව්‍යත්‍රික්‍රමන අන්තරායයයි මාර්ග අධිගමනයට අන්තරාය කර කරුණු 5ක් වෙයි. පංච ආනන්තරීය කර්මය හා භික්ෂුණී දූෂක කර්මය කර්ම අන්තරායයි. කොතෙක් හේතු සම්පත් ඇතිව සිටියාහුද මෙයින් යමක් කළවුන්ට ඒ જાතියේදී කොතෙක් වීරිය කළත් මගඵල නොලැබෙයි. නියත මිත්‍යා දෘෂ්ටික වීම ක්ලේශ අන්තරාය වෙයි. නියත මිත්‍යා දෘෂ්ටිය ගෙන සිටින තැනැත්තා ඒ දෘෂ්ටිය හැර සම්‍යක් දෘෂ්ටිය ගතහොත් මගඵල ලැබිය හැකිය. ද්විහේතුක අහේතුක ප්‍රතිසන්දිය විපාක අන්තරායයි. එම જાතියේදී මගඵල ලැබිය හැක්කේ ත්‍රි හේතුක පුද්ගලයන්ට පමණකි. අකුසල කර්මයන් හා දුබල කුසල කර්මයෙන් ප්‍රතිසන්දි ලැබුවෝ
අහේතුක ද්විහේතුක පුද්ගලයෝය. බලවත් කුසල බලයෙන් ලත් ප්‍රතිසන්දි ඇත්තෝ ත්‍රිහේතුක පුද්ගලයෝය. වර්තමාන මනුෂ්‍යයන් අතර ත්‍රිහේතුක පුද්ගලයෝ ඇතද නැතද යනු මෙකල පවත්නා එක් ප්‍රශ්නයකි. එයට දිය යුතු පිළිතුර නම් ඇත යයි කියාය. මනුෂ්‍යයන් අතර ඇති අහේතුක පුද්ගලයෝ නම් ජාති අන්ධයහුය. ඔවුන් පහසුවෙන්ම හැඳිනිය හැකිය. ද්විහේතුක ත්‍රිහේතුක යන් හැඳිනීමට ලකුණක් නැත. තියුණු නුවණැති අය ත්‍රිහේතුක පුද්ගලයෝ යයිද නුවණ මද අය ද්විහේතිකයෝ යයිද සාමාන්‍යයෙන් කිව යුතුය. උප්පත්තියෙන් පිහිටි බුද්ධිය කොතරම් තියුණු වූවද ඉගෙනීමක් නොලැබූ තැනැත්තාගේ බුද්ධිය ප්‍රකට නොවේ. ලෝකයෙහි උගෙනීමක් නොලැබූ නිසා බුද්ධිය ඇතිව මෝඩයන්ගේ සංඛ්‍යාවට වැටී සිටින අය බොහෝය. උප්පත්තියෙන් පිහිටි සුන්දර බුද්ධියක් නැතද උගෙනීමෙන් නැනවතුන්ගේ සංඛ්‍යාවට වැටී සිටින අයද බොහෝය. එබැවින් බුද්ධිය ඇති නැති අය තෝරා ගැනීමත් පහසු නොවේ. බුද්ධ කාලයේ සාවත්ති ආදී නගරවල විසූ ලක්ෂ ගණන් මනුෂ්‍යයන් ආර්යයන් වීමෙන් එකල බොහෝ ත්‍රිහේතුකයන් විසූ බව පෙනේ. එකල මනුෂ්‍ය සමූහයෙහි බොහෝ ත්‍රිහේතුකයන් වූවාහු නම් වර්තමාන මනුෂ්‍ය සංහතියෙහි ත්‍රිහේතුකයන් ඇති නොවීමට හේතුවක් නැත. දැනට සිටින මනුෂ්‍යයන් අතරද ත්‍රිහේතුකයන් බොහෝ ඇති බව කිව යුතුය. මේ ජාතියේම මගඵල ලැබීමට සුදුසු යමෙක් ත්‍රිහේතුක පුද්ගලයෙක්ද නැතද යන බව ක්‍රමානුකූලව කලක් විදර්ශනා වැඩීමෙන් මිස අන් පරිද්දකින් දත නොහැකිය. කවරෙකු විසින් විදර්ශනා වැඩුවත් නිෂ්ඵල නොවන බැවින් තම තමන්ගේ ද්විහේතුක ත්‍රිහේතුක බව තෝරාගෙන භාවනා කරන්නට නොසිට සියල්ලෝම විදර්ශනා කරත්වා. ආර්ය උපවාද කර්මය උපවාද අන්තරායයි. බුදුවරයෙකුට හෝ පසේ බුදුවරයෙකුට හෝ ආර්ය වූ බුද්ධ ශ්‍රාවකයෙකුට හෝ යටත් පිරිසෙන් ගෘහස්ත සෝවාන් පුද්ගලයෙකුට වුවද ද්වේෂ සහගත සිතින් ගර්හා කිරීම ආර්ය උපවාද කර්මයයි. එය පිළියම් ඇති අන්තරායකි. අපරාධය කළ ආර්ය පුද්ගලයා කමා කරවා ගැනීමෙන් ඒ දෝෂය දුරු වෙයි. ඉන්පසු ඔහුට මගඵල ලැබිය හැකිය. තමන් අතින් වරද කෙරුණු ආර්ය පුද්ගලයා සොයාගත නොහෙන කලෙහි ඔහු ගිය දිශාව සලකා ඒ දිශාවට නමස්කාර කොට සමාව අයදීමෙන්ද තමන් විසින් වරද කළ ආර්ය පුද්ගලයා කාලක්‍රියා කළේ නම් සොහොනට වැඳ සමාව අයදීමෙන්ද ඒ කර්මය සංසිඳන බව දක්වා තිබේ. සමහර විට තමන් අතින් බුද්ධ ආදී ආර්යයන්ට වරද සිදු වී තිබිය හැකි බැවින් භාවනාව පටන් ගැනීමේදීම යෝගාවචරයන් විසින් රත්නත්‍රය සමා කරවාගෙන ආර්යයන් සමා කරවාගෙන භාවනාව පටන් ගත යුතුය. දන දනම ඕනෑකමින් වරද කිරීමෙන් සිදු වූ ආපත්තිහු ආඥා ව්‍යතික්‍රමන අන්තරායයි. ඒවා අන්තරාය කරවන්නේ ඇවැත් දෙසීම් ආදියෙන් ශුද්ධයට නොපැමිණෙන තුරුය. උපසම්පන්න භාවයෙන් ඉවත් වුවහොත් ඉන්පසුද ඒවායින් අන්තරායක් නැත. විදර්ශනාව හා මහානකම. විදර්ශනා වඩා මගඵල ලැබිය හැක්කේ පැවිදිව නගර ග්‍රාමයන්හි පවා නොසිට වනගතව හුදකලා වී විදර්ශනා වැඩීමෙන්ම යයි සමහරු සිතතත් එය එසේ නොවේ. ක්‍රමානුකූලව භාවනා කළහොත් ඉන් ලැබෙන ඵලය ගිහියාට හා පැවිද්දාට නොවෙනස්ව ලැබෙන්නේය. නගරයේ භාවනා කළත්, ගමේ භාවනා කළත්, පන්සලක භාවනා කළත්, ගිහිගේක භාවනා කළත්, නොවරදවා හොඳින් භාවනා කළහොත් ලැබෙන ඵලයේ වෙනසක් නැත. බුද්ධ කාලයේ බුදුන් වහන්සේ වෙතින් කමඨහන් උගෙන වස් කාලයේ භාවනා කරනු පිණිස කොසොල් රට මාතික නම් ගමට පැමිණ වස් විසූ භික්ෂූන්ගෙන් මාතිකා නම් උපාසිකාවක් භාවනා ක්‍රම උගෙන භාවනා කොට ඒ භික්ෂූන්ට පෙර ආතුවම අනාගාමී ඵලයට පැමිණ
අන්තිමේදී ඒ භික්ෂූන්ට රහත් වීමටද උපකාරී වූවාය. භික්ෂූහුද අන්තිමේදී මහා උපාසිකාවගේ පිහිටෙන් රහත් වූහ. මෙසේ ගිහි පැවිදි කාහටත් මගඵල ලබා නිවන් දැකිය හැකි බැවින් මහණ වී ආරණ්‍යගතවම භාවනා කරන්නෙමු යයි මහණ වීමට මං සොයමින් තැන් සොයමින් තැවි තැවි නොසිට කාලය අපතේ නොහැර සසර දුකින් මිදෙනු කැමැති ගිහි පින්වත්හු ගිහිවම සිට තමන්ගේ රැකිරක්ෂා ආදිය කරමින්ම විදර්ශනා වැඩීමත් කෙරෙත්වා. රැකිරක්ෂා කිරීමක් නැතිව නිදහසේ විවේකීව භාවනා කළ හැකි තත්වයක් ඇතිනම් නිදහස්ව භාවනා කරන්නාහට වැඩි ඉක්මනින් ඵල දැකිය හැකිය. නිදහසක් නොලැබිය හැකි තැනැත්තා නිදහස ලබාම භාවනා කරමි යයි කියා සිටියහොත් ඒ තැනැත්තා භාවනාවෙන් පිරිහෙන්නේය. කොතෙක් වැඩ ඇති තැනැත්තෙකුට වුවද භාවනාව සඳහා දවසෙන් එක්තරා කාලයක් වෙන් කරගත හැකිය. එසේ වෙන් කරගෙන ඒ කාලයේදී භාවනා කරනු. භාවනාව පුරුදුවත්ම නොඑක් වැඩ කරමින්ම භාවනාවද කළ හැකි වෙයි. නිවනට නොපැමිණීමේ හේතුව හා පැමිණිය හැකි ආකාරය. විදර්ශනා නම් සසර දුකින් මිදී නිවනට පැමිණෙනු පිණිස කළ යුතු වැඩපිළිවෙලයි. එය කරන්නට යන තැනැත්තා විසින් විදර්ශනාව පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමට සත්වයා නිවනට නොපැමිණීමේ හේතුව හා එයට පැමිණිය හැකි ආකාරයද දත යුතුය. එබැවින් ඒ දෙක පිළිබඳ කරුණු ස්වල්පයක්ද දක්වනු ලැබේ. පංචස්කන්ධය තෙමේම දුක් රැසකි. සියලු දුක් ඇතිවන තැනද එයමය. පංචස්කන්ධය නැති වුවහොත් දුක් ඉපදීමට තැනක් නැති බැවින් එයින්ම සියලු දුක් කෙලවර වේ. නිවන නම් දුක් කෙලවර වීමෙන් ලැබෙන විමුක්ති සුඛයයි. එනම් නිදහස් සැපයයි. පරණ ස්කන්ධ නැතිවනු සමගම ජාතියෙන් ජාතිය නැවත නැවත ඉපදීම් වශයෙන් අලුත් ස්කන්ධයන් ලැබීම නිවන් නොලැබීමේ හේතුවයි. නිවන් සොයන තැනැත්තා විසින් එය ලබනු සඳහා කළ යුත්තේ අලුත් ස්කන්ධයන් ලැබීම හෙවත් නැවත නැවත ඉපදීමේ හේතුව සොයා එය නැති කිරීමයි. නැවත නැවත ඉපදීමේ හේතුව තෘෂ්ණාව බව සියල්ලදත් බුදුන් වහන්සේ වදාළසේක. දැන් දත යුත්තේ ඒ තෘෂ්ණාව කුමක්ද? ඒ නිසා නැවත නැවත ඉපදීම වන්නේ කෙසේද යන කරුණු දෙකයි. තෘෂ්ණාව යනු ඒ දෙයට කැමැති වන ඇලුම් කරන ස්වභාවයයි. ඒ තෘෂ්ණාව ධර්ම වශයෙන් එකක් වුවද එහි ඇති ආකාර නානත්වය නිසා එයට නොයෙක් නම් කියති. ලෝභය, රාගය, ඕනෑකම, ආසාව, ආලය, ආදරය, ප්‍රේමය යන මේවා එයට කියන නම් වලින් සමහරකි. ධර්ම වශයෙන් එකක් වූ තෘෂ්ණාව සත්වයා කෙරෙහි බලපැවැත්වීමේ ප්‍රමාණය අනුව වර්ග 3ක් කොට කිය යුතුය. ජීවත්වීමේ ආශාව පළමුවන අංකයට ගැනෙන තෘෂ්ණාවයි. එය නම් තමා එක්තරා කෙනෙකු හැටියට ලෝකයේ විසීමට ඕනෑකමය. හොඳයයි සලකන රූප, ශබ්ද ආදියෙන් තමාගේ ඉන්ද්‍රියයන් පිනවා ගැනීමේ ආශාව දෙවන අංකයට ගැනෙන තෘෂ්ණාවයි. ඉන්ද්‍රියයන් පිනවා ගැනීමට උවමනා වන අමුදරු, නෑමිතුරු, ඇත්, අස්, ගව ආදී සත්වයන් හා ඇඳුම් පැළඳුම්, කෑම්බීම්, යාන වාහන, ගෙවල්, රන් රිදී මුතුමැණික් මිල මුදල් ආදිය පිළිබඳ ආසාව තුන්වන අංකයට ගැනෙන තෘෂ්ණාවයි. මේ තෘෂ්ණා තුන අතුරින් ජීවත් වීමේ ආසාව වූ පළමුවන අංකයට ගැනෙන තෘෂ්ණාව ඊට බලවත්ය. එය ප්‍රහාණය කිරීමටද අතිශයින් දුෂ්කරය. සත්වයා කාලක්‍රියා කරනුයේ ඒ තෘෂ්ණාව තිබියදීමය. ඒ නිසා කාලක්‍රියා කරන සත්වයාගේ වර්තමාන භවයට අයත් අන්තිම සිත නිරුද්ධ වීමට අනතුරුවම
දෙවන ජාතියෙහි ඉපදීම වශයෙන් ඔහුට නැවතත් අභිනව විඥානයක් පහළ වෙයි. ලෝකයේ දෙස බැලීමේ ආසාවය, හඬ ඇසීමේ ආශාවය, ගන්ධයන් ආග්‍රහණය කිරීමේ ආසාවය, රසයක් වැළඳීමේ ආසාවය, ස්පර්ශය ලැබීමේ ආසාවය, ලෝ තතු දැනගැනීමේ ආසාවේ යන මේවා ඔහුට ඇති බැවින් රූප, ශබ්ද ආදී අරමුණු ගැනීමට උපකාර වන චක්කු ආදී ඉන්ද්‍රිය සහිත වූ ශරීරයක් ඔහුට පහළ වෙයි. මෙසේ උපන් පසු දෙවන ජාතියේදී ඔහුට ඒ තුන් ආකාර තෘෂ්ණාවම අඩුවක් නැතිව ඇතිවන බැවින් එයින් චුත වූ කල්හි තුන්වන වරටද හෙතෙම උපදින්නේය. ඉදිරියටද ඒ තෘෂ්ණාව පවත්නාතුරු හෙතෙමේ නැවත නැවතත් උපදින්නේමය. නිවනට නොපැමිණෙන්නේය. කවර කලෙක හෝ ඒ සත්වයා තෘෂ්ණාව ප්‍රහාණය කළේ නම් ඔහුට අලුත් ස්කන්ධ ලැබීමක් නොවන්නේය. එබැවින් නැවත නැවත ඉපදීමේ හේතුව තෘෂ්ණාව බව දත යුතුය. නිවනට පැමිණීමට කළ යුතු එකම දෙය නම් සත්වයා හට නැවත නැවත ස්කන්ධ ලබා දෙන ඒ තෘෂ්ණාව නැති කිරීමය. තෘෂ්ණාවද යම් කිසි හේතුවක් නැතිව ඉබේම ඇතිවන්නක් නොව යම් කිසි හේතුවක් නිසාම ඇතිවන දෙයකි. ඒ හේතුව සොයා එය නැති කිරීමෙන්ම මිස අන් ක්‍රමයකින් එය නැති කළ නොහැකිය. දන් නොදීමවත් සිල් නොරකීමවත් තෘෂ්ණාව ඇතිවීමේ හේතු නොවන බැවින් දන් දීමෙන් හෝ සිල් රැකීමෙන් හෝ ඒ තෘෂ්ණාව දුරු කළ නොහැකිය. දන් දීමෙන්ද එක්තරා විදියක තෘෂ්ණාවක් දුරු වන බව නම් සත්‍යකි. එහෙත් මතු ඉපදීමට හේතු වන ප්‍රධාන තෘෂ්ණාව ඉන් දුරු නොවේ. ඉන් දුරු වන්නේ දෙන වස්තුව පිළිබඳ තෘෂ්ණාව පමණකි. දීම කර්මයක් වන හේයින් එය මතු භවයේහි උපදවන ප්‍රධාන තෘෂ්ණාවට මරණින් මතු දෙවන ජාතියකට පැමිණවීමට උපකාර වන දෙයක්ම වෙයි. තෘෂ්ණාව ඉපදීමේ හේතුව නම් පංචස්කන්ධයාගේ සැබෑ තත්වය වසන්නා වූ ඒ සත්වයා හට දැනගන්නට නොදෙන්නා වූ බොහෝ සෙයින් ඒ තෘෂ්ණාව හා එක්ව පවතිනා වූ මෝහයයි. පංචස්කන්ධේහි මද ආස්වාදයක්ද මහා ආදීනවයක්ද ඇත. පංචස්කන්ධේහි ඇත්තා වූ ප්‍රීතියට හා සොම්නසට හේතු වන ස්වභාවය එහි ආස්වාදයයි. උපදවා ගැනීමට දුක් විය යුතු බව, දුකින්ම උපදනා බව, උපන් පසු බොහෝ දුක් ගැන රක්ෂා කළ යුතු බව, කොතෙක් උත්සාහ කොට කොතෙක් වෙහෙසී කොතෙක් දුක් ගැන ආරක්ෂා කළත් දිරණ බිඳන බව, අනේක දුක්ඛයන්ට වස්තු වන බව, එය පවත්නා තාක් නිදහසක් නොලැබිය හැකි බව යන ආදිය පංචස්කන්ධයාගේ මහා ආදීනව රාශියයි. තවත් ක්‍රමයකින් කියතහොත් සංස්කාර දුක්ඛ, විපරිණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ සංඛ්‍යාත ත්‍රිවිධ දුක්ඛයෙන් නිරන්තරයෙන්ම පෙළෙන බව, සත්වයන් විසින් ඇතයයි සිතන නিত্য සුඛ සුභ ආත්ම ස්වභාවයන් එහි නැති බව පංචස්කන්ධයාගේ ආදීනව රාශියයි. පංචස්කන්ධය මෙසේ මහා ආදීනව රාශියකින් යුක්ත බැවින් ඇලුම් කළ යුත්තක් නොව බිය විය යුත්තකි. සතුටු විය යුත්තක් නොව පිළිකුල් කළ යුත්තකි. බිය විය යුතු පිළිකුල් කළ යුතු පංචස්කන්ධයට සත්වයන් බිය නොවී ඇලුම් කරන්නේ නොකල කිරන්නේ බිය යුතු බව පිළිකල් කළ යුතු බව වූ එහි සැබෑ තත්වය වසාගෙන සිටින මෝහය නිසාය. පංචස්කන්ධයාගේ සැබෑ තත්වය මෝහයෙන් වසා සිටින බැවින් සත්වයා හට පංචස්කන්ධය පංචස්කන්ධයක් හැටියට නොව සත්වයෙකු පුද්ගලයෙකු හැටියට පෙනෙන්නේය. ප්‍රීති විය යුතු දෙයක් ඇලුම් කළ යුත්තක් හැටියට පෙනෙන්නේය.
මෝහයෙන් පංචස්කන්ධ තත්වය වසා සිටින තාක්ම සත්වයා කෙරෙහි ඒ වැරදි වැටහීම, වැරදි හැඟීම පවතින්නේය. වටිනා මණිකක් යයි රැවටි වීදුරු කැබැල්ලක් මහත් ආශාවෙන් තබාගෙන සිටින තැනැත්තාගේ ඒ ආසාව වීදුරු කැබැල්ල හැඳිනගත් කෙනෙහිම දුරවන්නාක් මෙන් පංචස්කන්ධ ආස්වාදනීය දෙයක් හැටියටගෙන ඒ ඇලුම් කරමින් වෙසෙන තැනැත්තාගේ ඒ ආලය මෝහය දුරු වී පංචස්කන්ධයාගේ සැබෑ තත්වය දකිනු සමගම දුරවන්නේය. සර්වාකාරයෙන් ස්කන්ධයන් පිළිබඳ ආලය දුරු වූ තැනැත්තාගේ මතු ඉපදීම එයින්ම කෙලවර වන්නේය. කරුණ මෙසේ හේයින් තෘෂ්ණාව ඉපදීමේ හේතුව පංචස්කන්ධ තත්වය වසන මෝහය බව දත යුතුය. මෝහය දුරු කර ගත හැකි වන්නේ ක්‍රමයෙන් පංචස්කන්ධයාගේ සැබෑ තත්වය සෙවීමෙනි. යම් විටක පංචස්කන්ධයාගේ සැබෑ තත්වය දුටුවේ නම් ඒ කල්හි මෝහය දුරු වෙයි. විදර්ශනා වැඩීම යනු මෝහය දුරු කරනු පිණිස අනුක්‍රමයෙන් පංචස්කන්ධයාගේ සැබෑ තත්වය සෙවීමයි. විදර්ශනාව විදර්ශනය යනු දැකීමටත් දැනීමටත් නමකි. ස්කන්ධයන් සත්ව පුද්ගල ගෘහ පෘථවි පර්වත වෘක්ෂ යනාදී වශයෙන් දක්නා වූ සාමාන්‍ය දැනීම දර්ශනය නම් වෙයි. ඒ ස්කන්ධ පංචකයට අයත් නාම රූප ධර්මයන්ගේ වෙන් වූ ලක්ෂණද අනිත්‍ය ආදී සාධාරණ ලක්ෂණද දන්නා වූ ඥානය සාමාන්‍ය දර්ශනයට වඩා විශිෂ්ට බැවින් විදර්ශනා නම් වෙයි. තවත් ක්‍රමයකින් කියතහොත් ස්ත්‍රී පුරුෂ සත්ව පුද්ගල ආදී වශයෙන් සාමාන්‍ය ලෝකයා විසින් දක්නා දේවල් අභ්‍යන්තරය විනිවිද දක්නා වූ සැබෑ තත්වය දන්නා වූ ඥානය විදර්ශනා නම් වෙයි. විදර්ශනා ඥානය ඇතිකර ගැනීම සඳහා කරන වැඩපිළිවෙල විදර්ශනා භාවනාව නම් වෙයි. වැඩිය යුතුය යන අර්ථයෙන් විදර්ශනා ඥානයටම විදර්ශනා භාවනා යයිද කියනු ලැබේ. යෝග යනුද ඒ භාවනා කර්මයට ව්‍යවහාර කරන වචනයකි. එබැවින් භාවනා කරන තැනැත්තාහට යෝගී යයිද යෝගාවචර යයිද කියනු ලැබේ. යම් කිසි ශාස්ත්‍රයක් උගන්නා තැනැත්තා විසින් එය කෙලවර වනතුරු පාඩමෙන් පාඩම පිළිවෙලින් උගතිය යුතුවක් මෙන්ම මෙම විදර්ශනා භාවනාවද පාඩමෙන් පාඩම හෙවත් කොටසින් කොටස පුහුණු කිරීම වශයෙන් ඉදිරියට ගෙන යා යුතු දීර්ඝ භාවනා ක්‍රමයකි. එය සම්පූර්ණ කර ගැනීමට කලක් ගත වෙයි. අලස වී අතරමඟදී නොනවත්වා අවසානයේ තෙක්ම භාවනා කරන්නට සසර දුකින් මිදනු කැමැති පින්වත් වූ උත්සාහ කෙරෙත්වා. විදර්ශනා වැඩීම පිළිබඳ උපදෙස්. භාවනා කරනු කැමැති තැනැත්තා විසින් එයට කාලයක් වෙන් කරගෙන ඒ කාලය තුලදී දිනපතා භාවනා කළ යුතුය. එය පැය භාගයකට අඩු නොවන කාලයක් විය යුතුය. ඉක්මනින් ඵල ලැබීමට නම් භාවනා කරන කාලය පැයක් හෝ පැය දෙකක් පමණ විය යුතුය. කලාතුරකින් දවසක් පමණක් භාවනා කරන භාවනාවෙන් මෙලොවදී ඵලයක් නොදකිය හැකිය. භාවනාවට ඊතා යෝග්‍ය වන්නේ ජන ශූන්‍ය නිස්සබ්ද ස්ථානයි. එබඳු තැනක් නොලැබිය හැකි කලෙහි අන්‍යයන් ශබ්ද නොකරන විවේක කාලයක් ඒ සඳහා තෝරාගත යුතුය. ගෙවල් පන්සල්වල වෙසමින් භාවනා කරන්නවුන්ට ඒ සඳහා ස්ථානයක් වෙන් වශයෙන්ම තබාගත හැකි නම් වඩා සුදුසුය. එයටම වෙන්කර තබා ගැනීමට තැනක් නැති කලෙහි කොතැනක හෝ හිඳ භාවනා කරනු. විහාර ගෙවල්, බෝමලු, චෛත්‍යමලු,
භාවනා කිරීමට යෝග්‍ය ස්ථානයෝය. භාවනා කරන තැන පිරිසිදුව තබාගත යුතුය. යෝගාවචරයාගේ ශරීරය හා වස්ත්‍රද පිරිසිදුව තබාගත යුතුය. සිත එකඟ වූ කලෙහි අන්‍ය අවස්ථාවන්හි නොදැනෙන ගන්ධයන් දැනෙන්නට වන්නේය. ස්ථාන ආදී අපිරිසිදුව තිබෙන කලෙහි සිත සමාධි වීමෙන් පසු ඒවායේ ගන්ධයන් දැනෙන්නට වීම යෝගාවචරයාට පීඩාවක් වෙයි. භාවනා කරන තැන සුවඳ වර්ග තිබීම හොඳය. අපිරිසිදු බව සමාධි ප්‍රඥා දෙකේම දියුණුවට බාධකය. නගර ග්‍රාමවල ජනයා අතර හැසිරෙමින් භාවනා කරන්නවුන් විසින් එය හැකිතාක් গুপ্ত වශයෙන් කළ යුතුය. භාවනාව තමන් වෙසෙන ගෙයි, තමන් වෙසෙන විහාරයේ අන්‍යයන්ට පවා නොදැනෙනසේ කළ හැකි නම් වඩා යහපති. යෝගාවචරයෙකු හැටියට පෙනී සිටීම බාධක කරුණකි. තමාගේ භාවනාවට උපදේශයක් ගත හැකි කෙනෙකු සමග හෝ තමා වැනි යෝගාවචරයෙකු සමග හෝ මිස අන්‍යයන් සමග තමන් කරන භාවනා කර්මය පිළිබඳ කතා නොකළ යුතුය. තමන් කරන භාවනාව තමන්ගේ අන් හැම දෙයකටම වඩා උසස් දෙය හැටියට සලකාගෙන ඊතා ගෞරවයෙන්, ඊතා ආදරයෙන්, ඊතා ඕනෑකමින් එය කළ යුතුය. අත්හදා බැලීමට යයි කියා හෝ පින් සිදු කර ගැනීමට යයි කියා හෝ සසරට පුරුදු වීමට යයි කියා හෝ නොව අදම මගඵල ලබා නිවන් දකින්නට භාවනා කරමි යන අදහසින්ම භාවනා කරනු. අදම ඵලය බලාපොරොත්තු නැතිව කරන්නවුන්ගේ වීරිය ලිහිල් වෙයි. එයින් ඵලයද අඩු වෙයි. දවස් වලින් පොහෝ දිනය විශේෂයෙන් භාවනාවට හොඳය. කාලයන්ගෙන් රාත්‍රියේ පශ්චිම යාමේ අවසාන කොටස වූ పూర్ව භාග 4 පටන් 6 තෙක් කාලයේද සවස හිරු අස්තංග වූ තැන් පටන් පැයක් පමණ කාලයේද භාවනාවට ඊතා හොඳය. කල හැකිනම් දවසේ කවර කාලයක් වුවද භාවනාවට නුසුදුසු නොවේ. යෝගාවචරයන් විසින් දුබල වන්නට නොදී කයද සිතද ආරක්ෂා කරගත යුතුය. සිත කය දෙකෙහිම දුබල බව සමාධි ප්‍රඥාවන්ගේ වැඩිවීමට බාධකය. දැඩි ලෝභය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ශෝකය, බය, සැකය, ලැජ්ජාව යන ආදිය දුබල වීමේ හේතුය. ඒවා ඇතිවන්නට නොදී ඇති වූහොත් වහා දුරු කිරීමෙන් සිත ආරක්ෂා කරගත යුතුය. මම යෝගාවචරයෙක් වෙමි යයි සෙස්සෝ හිස් පුද්ගලයෝ යයි තමා උසස් කොට අන්‍යයන් පහත් කොටද නොසිතිය යුතුය. උඩඟු නොවිය යුතුය. සෑම දෙනා පිළිබඳවම මෛත්‍රියෙන් කරුණාවෙන් විසිය යුතුය. සාමාන්‍යයෙන් සතර ඉරියව්වම භාවනාවට සුදුසුය. වාඩි වීමේ ඉරියව්ව විශේෂයෙන් භාවනාවට සුදුසුය. භාවනා කිරීමට හොඳම ක්‍රමය බද්ධ පරියංකයෙන් වාඩි වී කිසිවකට හේතු නොවි ශරීරය ඉදිරියට නොනමා කෙලින් තබාගෙන භාවනා කිරීමය. මෙසේ වාඩි වී සිටීම මුලදී අපහසුයක් හැටියට දැනෙන්නට පුළුවන්. කල්යාමෙන් පුරුදු වූ කලෙහි එයම භාවනාවට පහසු ක්‍රමය වනු ඇත. එසේ වාඩි වීමට අපහසු අය විසින් පහසු හැටියකින් වාඩි වී භාවනාව කළ යුතුය. බද්ධ පරියංකයෙන් විසීමට ක්‍රමයෙන් පුරුදු කරගත යුතුය. ස්ත්‍රීන්ට අර්ධ පරියංකය යයි කියන පතුල් දෙක පිටිපසට යනසේ වාඩි වීම හොඳ බව කියා තිබේ. බංකු පුටු ආදියෙහි පා දෙක පහතට හෙලා වාඩි වීමේ ක්‍රමය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සුදුසුය. යමෙකුට යම් ක්‍රමයකින් වාඩි වීමෙන් වේදනා ඇතිවේ නම්
ඒ ක්‍රමය ඔහුට සුදුසු නැත. තමා තමාට පහසු ක්‍රමයකින්ම භාවනා කරත්වා. භාවනා කරගෙන යන කලෙහි සමහරු පළමු සිටියාටද වඩා නිරෝගී වෙති. ස්ථූල වෙති. ශරීරයට එය හුරුවන්නට මත්තෙන් සමහරුන්ට එයින් යම් යම් රෝගයෝද හටගනිති. දිනකට පැය භාගය යනාදී වශයෙන් මද වේලාවක් භාවනා කරන්නවුන්ට එයින් වන ආබාධයක් නැත. යම් යම් ආබාධ ඇතිවන්නේ එක් ඉරියව්වකින් පැය 2, 3, 4 යනාදී වශයෙන් වැඩි වේලාවක් භාවනාවෙහි යෙදෙන්නවුන්ටය. වැඩිකල් වාඩි වී විසීමෙන් මලබද්ධ වෙයි. මලබද්ධයෙන් හිසේ ආබාධ ඇතිවිය හැකිය. එසේ වුවහොත් මල බුරුල් කරන ආහාර පාන ගත යුතුය. සුළු බෙහෙතක් හෝ ගත යුතුය. යෝගාවචරයන් විසින් විශේෂයෙන්ම හිස පරිස්සම් කරගත යුතුය. හිසේ බරගතිය, හිස රදය, ක්ලාන්තය ආදී හිසේ ආබාධ ඇති වුවහොත් తాවකාලික වශයෙන් භාවනාව නවත්වා ඒවා සුව වූ පසු නැවත භාවනාව පටන් ගත යුතුය. යෝගාවචරයන්ට සමහර විට බඩේ පපුවේ වාත වේදනා ඇතිවිය හැකිය. එසේ ඇතිවී නම් ඒවාට වැඩි වෙදකම් කරන්නට නොයා යුතුය. භාවනාව නවත්වා දින කිහිපයක් විසූ කල්හි ඒවා ඉබේම සුවවනු ඇත. නොනවත්වාම කලක් භාවනා කළ හැකි වන්නේ ඊතා ටික දෙනෙකුටය. ඇතිවන ආබාධ නිසා සෙස්සන්ට නොයෙක් විට භාවනාව නවත්වන්නට සිදුවෙයි. අසනීපයක් ඇති වුවහොත් එය සුවවන තෙක් භාවනාව නැවැත්විය යුතුය. රෝගයන් ගැන නොසලකා ඒවා තිබියදීම නොනවත්වාම භාවනා කරන්නට ගියහොත් ඒවා උත්සන්න වී අන්තිමේදී කිසිවක් කර කියාගත නොහැනි තත්වයට පැමිණිය හැකිය. සමත භාවනාවෝ වඩාත් ලෙඩ රෝගවලට හේතු වෙති. දියවැඩියාවත් සමහර විට යෝගාවචරයනට වැළඳිය හැකි රෝගයකි. මේවා යෝගාවචරයන්ට තේරුම් ගත නොහැකි සියුම් කරුණුය. යෝගාවචරයෙකුට මුත්‍ර යෑමේ අධික වුවහොත් ඒ ගැන විශේෂයෙන් කල්පනා කර ප්‍රතිකාරගත යුතුය. රෝගය පවතිද්දී භාවනා කරන්නට නොයනු. උමතු බව හා භාවනාව. භාවනා කිරීම උමතු වීමේ හේතුවක් යයි ඇතැම්හු භාවනාවට බිය වෙති. එය අහේතුක බියකි. කලක් භාවනා කරමින් සිට උමතු බවට පත් වූ හැම දෙනම භාවනාව නිසා උමතු වූවෝ නොවෙති. උමතු බව නැමැති මේ රෝගය සමහරුන්ට පටන් ගැනීමේදීම බලවත්ව හටගනී. සමහරුන්ට මේ රෝගය ඊතා සෙමෙන් වැළඳෙන, ඊතා සෙමෙන් වැඩෙන රෝගයකි. සමහර විට රෝගය වැළඳී අවුරුදු ගණනක් යනතුරු අන්‍යයන්ට තේරුම් ගත හැකි පමණට රෝගය නොවැඩෙයි. රෝගය වැළඳුණු අයගේ සිත පටන් ගැනීමේදී නොඑක් අතට හැරෙයි. සමහරුන්ගේ සිත පණ්ඩිතයන්ට විෂය වන කරුණු සෙවීමට හැරෙයි. සමහරුන්ගේ සිත දේශපාලනයට හැරෙයි. සමහරුන්ගේ සිත ආගම අතට හැරෙයි. සමහරුන්ගේ සිත ධ්‍යාන භාවනාව අතට හැරෙයි. සමහරුන්ගේ සිත රහත් වන අතට හැරෙයි. සමහරුන්ගේ සිත තවත් නොයෙක් කරුණුවලට හැරෙයි. පණ්ඩිතකම් අතට හැරුණු සිත් ඇති රෝගියා බොහෝ පොත් කියවන්නෙක්, පණ්ඩිතයන්ට විෂය වන කරුණු ගැන කතා කරන්නෙක්, තමා පණ්ඩිතයෙකු හැටියට ලොවට පවසන්නෙක් වන්නේය. පටන් ගැනීමේදී මේ උමතු බවක් හැටියට තේරුම් ගත නොහැන බැවින් සෙස්සෝ ඔහු පණ්ඩිතයෙකු වශයෙන්ම පිළිගනිති. ප්‍රකට වන තරමට රෝගය වැඩුණු කලෙහි සෙස්සෝ ඔහු උගත්කම වැඩිවීමෙන් උමතු බවට පත් වූවෙකු ලෙස සලකති. එහෙත් සත්‍ය නම් උමතු බව නිසා ඔහු පණ්ඩිතයෙකුසේ හැසිරුණු බවය.
ධ්‍යාන ලබා ප්‍රාතිහාර්ය දැක්වීමට හෝ සෝවාන් වීමට හෝ රහත් වීමට හෝ සිත් නැමුණු උම්මත්තකයා යෝගාවචරයෙක් වෙයි. මේ අවස්ථාවේදී ඔහුට උමතු බවක් ඇතිවන බව අන්‍යයන්ට නොදැනෙයි. අන්‍යයන්ට දැනෙන තරමේ අවස්ථාවට රෝගය උත්සන්න වූ කලෙහි සෙස්සෝ ඔහු භාවනා කිරීමෙන් උමතු වූවෙකු වශයෙන් සැලකති. එහෙත් සත්‍ය නම් ඔහු උමතුකම නිසා භාවනා කළ බවයි. යෝගාවචරයන් විසින් පරිස්සම් විය යුතු කරුණක්. ස්කන්ධ ආදී ධර්ම විභාග නොදත්, ඒවායේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ නොදත් සාමාන්‍ය මනුෂ්‍යයන් හට ලෝකයේ පෙනෙන්නේ එක් ආකාරයටය. ස්කන්ධ ආදී ධර්ම විභාග හා අනිත්‍ය ලක්ෂණ අවබෝධ කරගත් යෝගාවචරයාට ලෝකයේ පෙනෙන්නේ සාමාන්‍ය ජනයාට පෙනෙන ආකාරයට ඊට වෙනස් ආකාරයෙනි. එබැවින් ලෝකයේ පිළිබඳ යෝගාවචරයන්ට පහළවන අදහස් සාමාන්‍ය ජනයාට පහළවන අදහස් වලට හැඟීම් වලට වඩා ඊට වෙනස්ය. සමහර විටක සාමාන්‍ය ජනයාට ඊටම වටිනා දෙයක් හැටියට වැටහෙන දෙය යෝගාවචරයෙකුට සතයකුදු නොවටිනා දෙයක් හැටියට වැටහෙයි. සාමාන්‍ය ලෝකයා ඊට උසස් ක්‍රියාවක් හැටියට සලකන දෙයක් යෝගාවචරයාට කිසිම පළක් නැති හිස් වැඩක් හැටියට පෙනෙන්නේය. යෝගාවචරයන්ට පෙනෙන හැටියට සත්‍ය වූද ඒ සත්‍ය නොදන්නා ඒ සත්‍ය අනුව ක්‍රියා නොකරන සාමාන්‍ය ජනයා හැසිරෙන යෝගාවචරයා විසින් තමා දන්නා සත්‍ය ඔවුන්ට පවසන්නට ගියහොත් ඒ සත්‍යයට අනුව ඔවුන්ගේ මධ්‍යයේදී ක්‍රියා කරන්නට ගියහොත් යෝගාවචරයාට උමතු බවක් නැතිවම උම්මත්තක සම්මුතිය ලැබෙන්නේය. එබැවින් යෝගාවචරයන් විසින් තමාගේ හැඟීම් කෙබඳුවද අන්‍යයන් සමග කතා කිරීමේදී හා ක්‍රියා කිරීමේදී හා සාමාන්‍ය ලෝකයාගේ හැඟීම් වලට අනුව කතා කරන්නටත් ක්‍රියා කරන්නටත් අමතක නොකළ යුතුය. ගේක වාසය කරතොත් සාමාන්‍ය මිනිසුන්ගේ හැඟීම් වලට අනුව ක්‍රියා නොකිරීම නිසා යෝගාවචරයනට උමතු බවක් නැතිව උම්මත්තක සම්මුතිය ලැබෙයි. එබැවින් යෝගාවචරයන් විසින් නිතරම පරිස්සමෙන් ක්‍රියා කළ යුතුය. සාමාන්‍ය ලෝකයාගේ හැඟීම් වලට වෙනස් වූ තමන්ගේ හැඟීම් අන්‍යයන් හා කීමෙන්ද යෝගාවචරයෝ පරිස්සම් වෙත්වා. විකාර රූප පෙනීම. මාස කිහිපයක් භාවනා කළ කලෙහි සමහරුන්ට භාවනා කරන අතර රාගයට හේතු වන්නා වූද, බියට හේතු වන්නා වූද, මුලාවට හේතු වන්නා වූද නොඑක් රූප ජීවමාන සත්වයන් හැටියටම පෙනෙන්නට වන්නේය. ඒ පෙනෙන දේ සත්‍ය වශයෙන් ඇති ඒවා නොවන බැවින් ඒවාට මුලා නොවිය යුතුය. බියවිය හැකි දෙයක් පෙනුනද එය ඇත්ත වශයෙන් ඇති දෙයක් නොවන බව තේරුම්ගෙන බිය දුරු කරගත යුතුය. කුමක් පෙනුනද ඒ පෙනෙන දේ ගැන සැලකිල්ල නොකොට තමා කරන භාවනාවම කළ යුතුය. පෙනෙන දේවල් ගැන සැලකිල්ලක් කළහොත් ඒවා වඩා පෙනෙන්නට වන්නේය. එය තමාගේ කටයුත්තට අන්තරායකි. දෙවියන්සේ මිනිසුන්සේ පෙනෙන මේ රූප සමහර විට කතා කරන්නටත් පුළුවන්. ඒවා ගණන් නොගත යුතුය. සමහර විට මතු සිදුවන දෑ කියන්නටත් පුළුවන්. සමහර විට ඒවා එසේම සිදුවන්නටත් පුළුවන්. සමහර විට ඒ පෙනෙන අය යෝගාවචරයනට අනුශාසනා කරන්නටත් පුළුවන්. ඒවා පිළිගෙන ක්‍රියා කරන්නට ගියහොත් අයහපතක් මිස යහපතක් නොවන බව නිතරම යෝගාවචරයන් මතක තබා ගත යුතුය. තමාගේ භාවනාවේ දියුණුව නිසා, තමාගේ ගුණයන්ගේ දියුණුව නිසා දෙවිවරු පැමිණියහයි මුලා නොවනු. මේ රූප පෙනීම, ශබ්ද ඇසීම, නොනිදා සිටියදීම සිහින පෙනෙනසේ සිදුවන්නකි. වාතකෝපයෙන් කළු පැහැති රූපත්, පිත් කෝපයෙන් රන්වන් රූප හා දිලිසෙන රූපත්
සෙම්කෝපයෙන් සුදු පැහැති රූපත් පෙනෙන්නේය. යෝග කරන්නා වූ සමහරුන්ට සත්‍ය වශයෙන්මද භූතයෝ පෙනෙති. එසේ පෙනුනත් එය සත්‍ය පෙනුමක්ද ඇසේම විකාරයක්ද යන බව තේරුම් ගැනීම පහසු නොවන බැවින් අස්වාභාවික පෙනීම් කිසිවක් ගණන් නොගෙන හැරීම යෝගාවචරයන්ගේ යහපත පිණිස වෙයි. යෝගාවචරයනට අනුග්‍රහ කරන්නා වූද බාධා කරන්නා වූද භූතයෝ වෙසෙති. සමහර යෝගාවචරයන්ට අනුග්‍රාහක භූතයන්ගේ අනුග්‍රහය ලැබෙති. සමහර යෝගාවචරයන්ට බාධක භූතයන්ගේ කරදර ලැබෙයි. සමහර යෝගාවචරයන්ට මේ දෙකම ලැබෙයි. සමහරුන්ට ඉන් එකකදු නොලැබෙයි. භූතයන්ගේ බාධා නොපැමිණෙනු පිණිස ඔවුනට මෙත් වැඩීමත් පින්දීමත් සමහර අවස්ථාවලදී දෙවියන් සතුටු වන ධර්ම සජ්ජායනයත් කළ යුතුය. යෝගාවචරයන් විසින් තමනට සිදුවන ආලෝක දර්ශන, රූප දර්ශන, භූත දර්ශන ආදී විශේෂ කරුණු අන්‍යයන්ට කියතහොත් උපදේශයක් ගත හැකි ගුරුවරයෙකුට හෝ එවැනි කෙනෙකුට හෝ තවත් යෝගාවචරයෙකුට හෝ කියනවා විනා අන් කිසිවෙකුට කවදාවත් නොකිය යුතුය. මෙවැනි කරුණු කියන්නට නුසුදුස්සන් හා කියන යෝගාවචරයා හට පිස්සෙකි, බොරුකාරයෙකි යන සම්මුතිය ලැබෙන්නේය. එයින් තමාගේ භාවනාවටද බාධා පැමිණෙයි. පරිස්සම් වන්න. භාවනා කිරීමට ඊටාම සුදුසු ක්‍රමය නම් භාවනා පිළිබඳ පුරුද්ද ඇති ගුරුවරයෙකු ඇසුරු කරමින් භාවනා කිරීමයි. එබඳු ගුරුවරයෙකු නොලැබිය හැකි කලෙහි පොතපතින් කරුණු දැන උගැන්වුවද භාවනා කළ යුතුය. එසේ කරන අය පරිස්සමෙන් කළ යුතුය. ආශ්‍රය කිරීමට තවත් යෝගාවචරයන් සොයා ගැනීමද ඊතා ප්‍රයෝජනය. පමණට වඩා ඉන්ද්‍රියයන් වෙහෙස වීමෙන්ද, පමණට වඩා නින්දෙන් වැළකීමෙන්ද සිහි විකල් ගති සමහර විට ඇතිවිය හැකිය. පරිස්සමෙන් භාවනා කළ යුත්තේ එහෙයිනි. ශරීරයත් සිතත් දෙක භාවනාවට හොඳින් පුරුදු වූ පසු භාවනාව ඊතා මිහිරි වන්නේය. එසේ පුරුදු වීමෙන් පසු කොතෙක්කල් භාවනාවේ යෙදුනත් අමාරුවක් නොවේ. භාවනාවෙහි යෙදීමම යෝගාවචරයාට සුවයක් වෙයි. භාවනාව පීඩාවක් හැටියට දැනෙන්නේද ප්‍රිය දෙයක් නොවන්නේද පුරුදු වන තෙක්ය. තමන් විසින් ආරක්ෂා කළ යුතු, වගකිය යුතු දෙයක් තිබීම යෝගාවචරයනට බාධාවකි. භාවනා කරන්නට වන් කලෙහි සිත ඒවාටත් යන බැවින් එබඳු දෙයක් ඇති තැනැත්තා හට සමාධිය ඇති කර ගැනීම අපහසුය. භාවනා කරනු කැමැති අය ධනය හා නෑමිතුරන් හැර පැවිදි වන්නේ ඒ බාධාවෙන් මිදෙනු පිණිසය. ධනය හා නෑමිතුරන් හැර දැමීම සැමටම කළ හැකි වැඩක් නොවේ. එබැවින් ඒවා තබාගෙන ගිහිව භාවනා කරන පින්වතුන් විසින් තමන් භාවනා කරන අවස්ථාවේදී ඒවා ගැන සොයන්නට සිතන්නට සිදු නොවනු පිණිස ඒවා රැකෙන ක්‍රමයක් සලස්වා ගත යුතුය. එසේද කරගත නොහැන තැනැත්තා විසින් වන්නක් පිළිගන්නට සූදානම් වී තමන්ගේ සිත දැඩි කළගත යුතුය. කමටහන් දෙන ගුරුවරයෙකු ලැබ ගුරුවරයෙකු ඇසුරු කරමින් භාවනා කරන්නට යන තැනැත්තා විසින් දිනයකදී ගුරුවරයා වෙත එළඹ ගෞරවයෙන් ගුරු පඬුරු පිළිගන්වා පා වැඳ කමටහන් ලබාගෙන ගුරුවරයා නියම කරන ආකාරයෙන් භාවනා කරගෙන යා යුතුය. ගුරුවරයෙකු නොමැතිව පොතපතින් භාවනා ක්‍රමය උගෙන භාවනා කරන්නට පටන් ගන්න තැනැත්තා විසින් යම්කිසි දිනයක අරුණෝද්ගමන වේලාවේදී හෝ යම්කිසි දිනයක හෝ සුබ මුහුර්තයකදී හෝ බුදුරුවක් ඉදිරියට හෝ දාගැබක් සමීපයට හෝ ගොස් මල් පහන් සුවඳ දුම් ආහාර ගිලන්පස ආදී පූජා වස්තුන් අවස්ථාවට සුදුසු පරිදි පුදා
තුනුරුවන් වැඳ දෙවියන්ට පින් දී යෝගාවචරයා ගිහියෙක් වේ නම් තිසරණ සහිතව තමන් සමාදන් වන සීලයක් එතනදීම සමාදන් වී එතනම හිඳ හැකි පමණ වේලාවක් භාවනා කළ යුතුය. යෝගාවචරයා පැවිද්දෙක් වේ නම් ඇවැත් දෙසුම් ආදියෙන් පළමුව සිල් පිරිසිදු කරගෙන වැඩ පටන් ගත යුතුය. රුවන්වැලි මහා සෑය වැනි පෞරාණික සිද්ධස්ථානයකදී භාවනාව ආරම්භ කළ හැකි නම් වඩාත් හොඳය. ආරම්භයේදී තෙදිනක් හෝ සතියක් එබඳු තැනකම භාවනා කළ හැකි නම් වඩාත් යහපති. සප්ත විසුද්ධිය සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දෘෂ්ටි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය යන මේ විසුද්ධි 7 පිළිවෙලින් සම්පාදනය කිරීම වශයෙන් විදර්ශනා භාවනාව කළ යුතුය.